අපේ සොරණතොට ධම්මදින්න මේනින් වහන්සේ ප්‍රමුඛ පින්වත්නි පින්වතියනි බෝසත් දරුවනි අද බෞද්ධයා නාලිකාවෙන් කරන සජීවි සූත්‍ර ධර්ම දේශනාව මේක පැයකින් කියන්න බැරි සූත්‍ර තියෙනවා. අපි කෙටියෙන් සාරාංශ කොට කියලා දුන්නම ගෙදර ගින් ඔය පොතක් අරගෙන බලලා තව කරුණු දැනගන්න පුළුවන්. ආශාව ඇති කරන්න යෝනන්නේ සූත්‍ර පිළිබඳ. සතර සතිපට්ඨාන බෞද්ධයෝ වශයෙන් අපි කවුරුත් දන්න සූත්‍රයක්. බොහොම ප්‍රසිද්ධයි. මජ්ක්‍ධිම නිකායේ තියෙන. මේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කළේ කුරු රට ඉන්දියාව බෙදලා තිබුණා බුද්ධ කාලේ වෙනකොට කොටස් 16කට 16 මා ජනපද කියලා කියන්නේ ඒවා. ඒ 16 මා ජනපද වලින් බැබලිච්ච නැත්තම් බුද්ධිමත් අය දැනුම තියෙන ප්‍රඥාව තියෙන මිනිස්සු හිටියේ ඔය කුරු රට. කුරු රටයි කියලා කියන්නේ අද මේ දවස්වල මුළු ඉන්දියාවම වැටිලා තියෙන දිල්ලිය. ඔය දිල්ලියට තමයි කුරු රට කියලා කිව්වේ. මා බුද්ධිමත් අය ජීවත් වෙච්ච පළාත. අදත් එමය. පාර්ලිමේන්තුව තියෙන්නේ අගමැතිලා ඉන්නේ ඔක්කොම ওই දිල්ලියේ. අදත් බුද්ධිමත් අය පිරිච්ච නගරේ අගනුවර. මේ දිල්ලිය කියන කුරු රටේ මිනිස්සු හරියට භාවනා කරලා තියෙනවා. ඒ ඇත්තෝ නිතර භාවනාවක යෙදිලා තිබුණා. දැන් ලිඳ ළඟ එimhe වතුර පුරවන්න ওই ධනවත් ගෙවල් වල වැඩකාරයෝ ඉන්නේ. දාසියෝ එනවනේ දාසිවරු එනවා. වතුර ගෙනියන්න. ඒ කාලේ පයිප්පේම නැහැ. ඉතින් ලිඳ ළඟට ගිහලා වතුර ගන්න ඕනේ. කලගෙඩි ගානක් පුරවන්න. ගෙවල් වල ඉන්න ඔය නෝනලා නැත්තම් සිටු දේවිවරු එන්නේ වතුර පුරවන්න. ඒවට තමයි අර පඩි දීලා ගෑනු ළමයි එමෙ ඉන්නේ වැඩකාරකමට. මේ කොළඹ රටේ තින්නේ බදුල්ලිත් නැතුව නෙමෙයි. ඒ පැති වලත් එහෙමයි සල්ලි තියනවා නම් වැඩකාරයෝ ඉන්නවා වැඩ කරන්න. ඔය ගෑනු ටිකක් එකතු වෙලා වතුර පුරවන ගමන් මොකද්ද කතා වෙන්නේ? ඕපදූප නෙමෙයි. අද නම් මොකද්ද අපි කතා වෙන්නේ? උඹලා ගෙදර ලොකු නෝනා කොහමද කණ්ඩ දෙනවද සල්ලි දෙනවද? ඕවනේ ඕපදූපනේ. අපේ ගෑණි නම් මා මුස්පේන්තු ගෑණියෙක් සතපාත් දෙන්න පෙරේතියක් බයිනවා. ගුණත් කියනවා බයිනවා. එදා මේ කුරු රට මිනිසුන්ගේ කතාව ඒක නෙමෙයි. ඔන්න අලුතෙන් වැඩකාරියෙක් එම ආවම ලිඳ ළඟට ආවම ඉතින් මූණ බලලා කතා කරලා ඔයා කරන භාවනාව මොකද්ද? ඔන්න ප්‍රශ්නේ. පින්වතිය උඹ කරන භාවනාව මොකද්ද මේ දවස්වල? එයා කියනවා අනේ මොන වෙලාවක්ද මට භාවනා කරන්න මම භාවනා අනේ නෑ එහෙම කියන්න එපා. මැරෙනවා අපි. මේ සසර දුකයි. වෙලාව නෑ කියන්න එපා. වෙලාව තියෙනවා. සුදුසු වෙලාවක් බලලා භාවනාව චුට්ටක් කරන්න. නොකරනම් ඉන්න එපා. ඔන්න දොස් කියනවා. භාවනාව දන්නේ නැහැ කිව්වට පස්සේ සමහර වැඩිහිටි කාන්තාවෝ කියලා දෙනවා. මෙන්න සමත භාවනා තියෙනවා. විදර්ශනා භාවනා තියෙනවා. මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. මෙන්න මේව තමයි කතා වෙන්නේ. ලිඳ ළඟ පොලේ තොටේ නාන තොටේ භාවනාව ගැන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ කිව්වේ නෑ සතිපට්ඨාන. ඔන්න බලන්න. අවුරුදු 22ක් වැඩ හිටියේ සවැත් නුවර. සවැත් නුවර වාසීන්ට වඩා බුද්ධිමත් අය හිටියේ කුරු රට. ඒකමයි කුරු රට තෝරගෙන මේ සතර සතිපට්ඨානෙ වදාළේ. අටුවාවේ කතාවක් තියෙනවා. ඔය සිල් මෑණිවරු භික්ෂුණීන් වහන්සේලා ඒ කාලේ කුරු රටත් හිටියා.
කුරුරට ආරාමික හිටියා භික්ෂුණීන් වහන්සේලා ටික සාමණේර පොඩි උන්වහන්සේලා දෙන්නෙකුත් හිටියා. පුංචි ගෑනු ළමයි දෙන්නෙක් මාන කරලා. ළමයිනේ ළමයි මේ ඉතින් සෙල්ලමට බරයි. කපුටෝ කොටලා එලෝපු ගිරවෙක් වැටුණා ඒ ආරාමෙට. තුවාල වෙච්ච ගිරවෙක්. අර ළමයි සිල්මෑණි මේ භික්ෂුණීන් වහන්සේලා පුංචි සාමණේරියෝ අල්ලගත්ත උට ඉගිලින්න බෑ. අල්ලලා කාකුඩුවේම තියලා ඔන්න බේත් කරලා දැන් සනීපයි. ගිරවදන් යන්නේ නැහැ. පුරුදු වුණා. අයියේ පෙදම් මන් දැක සිරිපාදේ ගියා අම්මා කෙනෙක්ගේ කරේ වාඩි වෙලා නීල කොබෙයියෙක්. ඒ අම්මා යන තැන කරේ වාඩි වෙලා යනවා. නීල කොබෙයියෙක්. ඒ ලංකාවේ. සිරිපාදේ ගිහිල්ලා. ආදරේ වුණා මේමයි. මේ ශිල්මෑණි මේ භික්ෂුණීන් වහන්සේලා සාමණේරියෝ දෙන්න ඉති සෙල්ලම් කරන වයස. අර ගිරාපෝතකයාට කතා කරන්න පුරුදු කළා. කෑව දෙකම කෑව ගන්න. කවුරු හරි එනකොට කවුරු හරි එනවා දායකෝ එනවා කියලා කෑ ගන්නවා. ලස්සනයි. ඉතින් මේ දෙන්න සෙල්ලම් කරන ගමන් දවසක් ගිරවට කියනවා ගිරවෝ උඹ පන්සලේ ඉන්නේ. නිකං කකා ඉන්න එපා. පව් සිද්ධ වෙනවා. දානේ අපිටනේ ගේන්නේ. උඹ අපිට ගේන පළතුරු උඹ කනවා. පව් සිද්ධ වෙනවා. ඒ නිසා උඹ භාවනා කරපන්. ඉතින් ගිරවදන්න මේ භාවනා කරන්න කියලා දුන්නා භාවනා. මොකද කියන්නේ එක වචනයයි. අට්ටි ඇට මේ ශරීරයේ තියෙන්නේ මොකද ඇට කටු. මේ ශරීරයේ තියෙන්නේ අට්ටි මිඤ්ඤං කියලා කියන්නේ ඇට. අර ගිරවත් පුරුදු වුණා ඇට ඌගේ වැඩිම කොයි හරි වාඩි වෙලා ජම්බු ගස් උඩ ඇට අට්ටි ගාගෙන ඉනවා. පුරුද්දට ගියා. ඔන්න තිරිසනෙක්. දවසක් බොහොම දරුණු උකුස්සෙක්. මේ උකුස්ස ඇවිදින් අර ගිරව උස්සන් ගියා. උස්සන් යනවා අර සාමණේරියෝ දැක්කා. ලොකු සිල්මෑණිවරු ඔක්කොම දැකලා කෑ ගැව්වා අප්පුඩි ගගා ඌ කිය කෑ ගාද්දී උකුස්ස බය වෙලා අර ගිරව අතෑරියා. මේ සාමණේරියෝ දෙන්න කියලා උස්සන් ආවා. ආයි තුවාලේ වෙලා ඔළුවේම අත ගාලා ඇව්වා උඹට ඊතු අර උකුස්ස උඹ උස්සන් යනකොට උඹට මොකද හිතුනේ? ගිරවා කියා අපි හොඳ කතාවක්. ඇටකටු ගොඩක් උස්සන් ගියා වගේ දැනුණා. උකුස්ස කියන්නේ ඇටකටු ගොඩක් උස්සන් ගිය මමත් ඇටකටු ගොඩක්. ඔන්න පුරුද්දට ගියට. ඒ කුරුරට. ඒ ගිරවා තමයි අන්තිම කාලේ මේ ලංකාවේ උපානි අනුරාධපුරේ. මනුස්ස ලෝකේ. මාන වුණා ඒ ආන්දුරන්ගේ භාවනාවත් ඇටකටු. ඔය මේ ඇත්ත බොවිට දැකලා ඇති ඔය ආරණ්‍ය සේනාසන වලට යනකොට ඇටකටු එකක් එල්ලලා තියෙනවා ඇත්ත එකක්. බලාගෙන භාවනා කරන්නයි මේ ශරීරේ. මේ ආන්දුරු මාන වුණා. මීන්තලි සෑගිරිය. අනේ පැවිදි වෙච්ච දා ඉඳලා මේ ආන්දුරන්ගේ භාවනාව අට්ටි ඇටකටු සංඥාව. ඇටකටු ගැනමයි භාවනාව. ඔය අනුරාධපුර කිට්ටු ඔය මීන්තලේ අනුරාධපුරයි මැද්ද හරියේ අලුත බැඳපු ජෝඩුවක් හිටියා. මාත්‍යා උදේ පාන්දර නෝනට ගැව්වා කේන්ති ගිහිල්ලා. වරදක් වුණා මුම් වෙනවනේ. අත ඉස්සුවා. නෝනට කේන්ති ගියා. තාම්සේ මට ගාණ්ඩත් එනවද මම යනවා අපේ ගෙදර කියලා ගෑණි ගියා ගෙදර යන්න. ටිකක් වෙලා කැරකි හිටිය මිනිහට දැන් ගෙදර ගෑණි නැත්තම් ඉන්න බෑ පාළුයිනේ. ගා ගන්න බැන්න ගන්න ගෑණික්වත් ඉන්නේ. මිනිහත් පස්සෙන් ආවා. පයින් යන්න තියෙන්නේ. මිනිහත් පස්සෙන් එනවා. අර ආම්දුරුවත් පින්න පාතේ වඩිනවා. සෑගිරියේ මීන්තලේ ආම්දුරුවත් පාත්තරාව ඉල්ලගෙන ඒ ආම්දුරුවත් පින්න පාතේ වඩිනවා. කැලේ පාර අලිකොටි ඉන්න. අද වාගේ දියුණු නැහැ. අදත් ඉතින් ඔය අලි කරදර තියෙන්නේ. එදා කොහොම තියෙන්නේ? මේ ගෑනු කෙනා තරුණයි අලුත කසාද බැන්දේ ආම්දුරුවත් බොහොම ලස්සනයි.
ඉතින් ආම්දුරුත් බොහොම ලස්සන නිසා ඈතින් එනකොටම ගෑණු කෙනා දැක්ක ආම්දුරුවන්ව තරුණයි ලස්සනයි. ප්‍රියයි මනාපයි. තමන්ගේ මහත්යට වඩා ඇඩයි. ඒ නිසා හොඳට මූණ බලලා ඉනා වුණා. ඉනා වුණේ ආම්දුරු බිම් බලාගෙන යන්නේ. ආම්දුරු මේ මූණ බල බල ගියේ නෑ. ආම්දුරු බිම් බලාගෙන වඩිනවා. මේ ගෑණි ඉනා වුණා ආම්දුරු දැක්කේ නෑ. ඒ ආම්දුරු බිම් බලන කොක් කණ්ඩලා ඉනා වුණා. මේ ගෑනු ළඟ ඉනා බක් බක් ගාලා ඉනා වෙන්නේ. ආන්දරු වල මොකද මේ යකෙක් ඉනා වෙනවා කියලා බැලුවා මෙම ඔලු උස්සලා. බලනකොට දත් ටික දැක්කා. දත් ටික ඇටනේ. සුදු පාට දත් ටික. ආන්දරුවන්ට ගෑණියේද පිරිමියේද කියලා නෙමෙයි මාපාරේ දැක්කේ ඇටකටු සැකිල්ල. රාත් වුණා. හිටගෙනම. මාපාරේ. දැන් ආන්දරු රාතන් වංශේ ඔන්න පුදුමේ පිනේ ඇටි ගියාත්මය අර ගිරවා. කර්මස්ථානේ මොකද? ඇට අට්ටි. ටික දුරක් වඩිනකොට අර මිනිහත් එනවා දුවගෙන. ආන්දරු අඟ දැකලා මිනිහා නතරලා වැන්දා. අවසර මෙතනින් මේ ගෑනු කෙනෙක් මේ යනවා දැක්කද? අනේ පින්වත ගෑණියෙක්ද පිරිමියෙක්ද මන් දන්නේ මෙතනින් ඇටකටු කූඩුවක් නම් ගියා කිව්වා පයින්. අර මිනිහට කොහොම හිතෙන්නේ නැද්ද? ගෑණියෙක්ද පිරිමියෙක්ද මන් දැක්කේ නෑ. ඇටකටු ටිකක් ගියා මෙතනින් දැන් ගියේ. ඔන්න රහතන් වහන්සේගේ ස්වභාවය. ඔය කුරු රට හිටපු ගිරවෙක්. ඒකයි ඔය සතිපට්ඨාන භාවනාවේ තියෙන වටිනකම. තව කිව යුතු කරුණු කතා කාරණා ගොඩක් තියෙනවා ඕක පිළිබඳ. ඒවා කියන්න වෙලාව නෙමෙයි දැන් තියෙන්නේ මාතෘකාව චිත්තානුපස්සන. ඕක බොහොම වැදගත්. සතර සතිපට්ඨාන කියලායි කියන්නේ. කරුණු හතරයි. කායේ කායානුපස්සේ විහෙරති වේදනාසු වේදනානුපස්සේ විහෙරති චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ශරීරේ දිහා බල බලා මෙනෙහි කරන භාවනාව කායානුපස්සන. මේ ශරීරේ තියෙන්නේ මොනවද? කෙස් ලොම් නියදත් මස් ඇට ඒවා විග්‍රහ කළ නුවණින් බලන එක. මේ ශරීරේ වේදනාව ඒ කියන්නේ කොන්ද රිදෙන එක අත රිදෙන එක නෙමෙයි සිත රිදෙන ඒවා. දුක්ඛ වේදනා සුඛ වේදනා උපේක්ඛා වේදනා ඒවා හොඳට බලන එක. ඊට පස්සේ චිත්තේසු චිත්තා චිත්තේ චිත්තානුපස්සී විරති සිත අනුව බලන එක. තමන්ගේ සිත බලන එක. දැන් මට තියෙන රාග සිතක්ද ද්වේෂ සිතක්ද ඒක බලන එක. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී විරති. ඔය නාම රූප ආයතන නීවරණ ඒව ගැන බලන එක. ඒක ගොඩක් ගැඹුරුයි. එතකොට මේ භාවනා මොනවා කරන්නත් තියෙන්න ඕන සිතක්. සිත නැත්තම් මේ කයෙන් වැඩක් නැහැ. ඔක මනස කියලා කියන්නේ. දැන් බලන්න මනස තියෙන තුරු තමයි අපි මිනිස්සුයෝ. මනස අපෙන් එළියට ගිය ගමන් අපි මල කඳ. ඇස තියෙනවා නාසය තියෙනවා ඔක්කොම තියෙනවා මනස නැත්තම් වැඩක් නැහැ. මනස තියෙනකන් තමයි මේ අපිට ඔක්කොම මේ ශරීරයේ දැනීම ඔක්කොම තියෙන මනස තියෙනකන්. මේ දැන් කියන්නේ කොන්ද රිදෙනවා අත රිදෙනවා ඔක්කොම මනස තියෙන නිසා තමයි ඒවා රිදෙන ඒවා දැනෙන්නේ. මේ ශරීරයේ මනස නැති තැනුත් තියෙනවා. ඒක තමයි කොණ්ඩේ. ඒකනේ කතුරෙන් කොණ්ඩේ කපන්නේ. ලේන් දෙපේ. කොණ්ඩේ කපනකොට කෑ ගන්නව රිදෙනෝ ගන්නව. එහෙමනම් කොණ්ඩේ කපයිද නෑ. අපි තට්ටේ ගායිද? කොණ්ඩේ නෑ. නියපොතු. නියපොත්ත කපනෝ ලේන් දෙපේ. රිදෙනවද නියපොතු කපනෝ නෑ. මේ කපන්නේ යමති සමහරව ඇඟිල්ල කටේ දාගෙන විකෝයික ඉන්නේ. නියපොත්තේ නෑ. නමුත් නියපොතු නිය මලේම කැඩුනොත් මස්වල තියෙනවා. කෙස්වලයි ලොම් වලයි නියවලයි දතෙත් නැහැ. විදුරුමයේ තියෙනවා. මේ සිත නැති වෙච්ච දාට දෙන නම මල කඳ. අඩුම තරමේ දවස් 3ක්වත් තියාගන්න බෑ. ගඳ ගන්න. ඔන්න සිත ගියාට පස්සේ වෙනදී.
ගෙදර ගිහින් ඔය ධම්මපදයක් අරගෙන බලන්න චිත්ත වග්ගයක්ම තියෙනවා. මේ සිත පිළිබඳ විග්‍රහ කරපු කරුණු බොහොම ලස්සනයි. ඒවා කියන්නත් දැන් වෙලාව මදි. එතකොට මිනිස්සෙකුට ඇති වෙනවා සිත්. මේ සිත 16 විදියකට. මේවා පැයකින් කියන්න පුළුවන් ඒවා නෙමෙයි. නමුත් මේවා කියන්නේ මොකද? තව ආශාව ඇති කරන්න. සිත් උපදිනවා 16 ආකාරයකට. මේ බණ කියන මටත් වාඩි වෙලා ඉන්න ඔබටත්. පළවෙනි සිත තමයි සරාග. සරාග සිත කියලා කියන්නේ රාග සිත. ස්ත්‍රීන්ට පිරිමීන් ගැනත් පිරිමීන්ට ස්ත්‍රීන් ගැනත් ඇති වෙන රාගය. හරි භයානකයි. ඔය රාග සිතක් ආවම බොහෝ විට පිච්චෙනවා. ගිනි ගන්නවා කියන්නේ මරා ගන්නවා. දැන් අර පෞගේ කාලේ දකින්න ඇතිනේ අර ගෑනු කෙනෙක්ව ගෙනලා බෙල්ල කපලා සූස්කේස් එකේ දාගෙන ගියේ. ඔය රාගසිත ආදීනවා. රාගසිතක් ඇති වෙච්ච ගමන් මොනවාරි දැකලා ඇති වෙච්ච ගමන් නතර වෙන්න ඕනේ අපි. ඒක ඇදගෙන යන්න ඕද නැහැ. දැන් මට තියෙන රාගසිතක්. මේක සසර දුක පිණිස පවතිනවා. මේ රාගය කියන්නේ මගේ නෙමෙයි. අර රූපේ නිසා රාගයක් ආවෙන්නේ නැහැ මේක සිතක්. එයාගේ වරදකුත් නැහැ මගේ වරදකුත් නැහැ. මේක වැඩෙන්නයි හොඳ නැත්තේ. මේක දැන් ඇති වුණා දිගටම තියෙන්නෙත් නැහැ. ඔන්න බලන්න කල්පනා කරන්න ඇති. රාගේ ආවා ඒක හැමතිස්සෙම තියෙන්නේ නැහැ. ඕක ඔතන ඉවර වෙනවා. අන්න ඒක ඇත්ත తත්වේ මොකද්ද? අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. දුක නම් ඒක මගේ නෙමෙයි. ඔන්න ත්‍රිලක්ෂණය. හැමතිස්සෙම රාගේ නැහැ. ඊළඟට වීත රාග. රාග නැති සිත් තියෙනවා. ඒක කුසල්. ඒ සිතේ රාගේ නැත්තම් එතනත් හරි සතුටක්. රාගය ඇති වුණාමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට බලන්න කිව්වා සදෝෂ. සදෝෂ කියන්නේ ද්වේෂය, කේන්ති. ඒ සමහරු ඉන්නේ නිතරම කේන්ති. සමහරු ඉන්නවා. දැන් මේ දවස්වල අපිටත් එයිමයි. නිතර කේන්ති යනවා. ඇයි මිනිස්සු කරන්නේම ඕනේ නැති වැඩ. මාසෙක නායට දාගන්න කිව්වම ඌ නිකට දාගෙන යනවා. කේන්ති යනවනේ කිව්වට ආන්නේ මාසෙක තියෙන නාය දාන්නනේ. කොරෝනා යන්නේ නායෙන් කියනවනේ මේ නිකටෙන් යන්නේ නැහැ ඌ මෙතන දාගෙන ඉන්නේ. පන්සලටත් එනවා. පොන්චි ළමයි එනවා එන්නේ පාකුවම උන් කෑ ගන්නවා අපිත් එක්ක. ඔය ඇත්තන්ට කියන්න පින්වත්නි දැන් තමයි මුන්ට පන්සල් මතක් වෙලා තියෙන්නේ. ඇයි එපා කියලානේ. දැන් පවුලක්ම ඇවිල්ලා වඳිනවා රෑ 11යි. රෑ 11යි. මට සද්දය ඇවිල්ලා මං ආවේ. මම දැකලා නැහැ. මං ඒවා මේ ඔගොල්ලෝ කොයිද කියලා. අපේ පන්සල ඉස්සරහා. මං ජීවිතේ දැක්කේ එදා. කොහමද? මං දැකලා නැහැ අවුරුදු 30ක් විතර මං උතන. මේකෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ. දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. අපි එමෙනි කුණු දාන්න එපා කිව්වොත් ඔතන තමයි දාන්නේ. කුණු දාපන් කියලා ගන්න ජීවිතේට දාන්නේ. දැන් මම දැක්ක පාරවල් වල සල්ලි වියදම් කරලා තියෙනවා ප්ලාස්ටික් බෝතල් දාන්න. ඒක ආණ්ඩුවෙන් හරි මොකෙන් හරි කරලා තියෙන හොඳ වැඩක් නේ. බෝතල්. එතකොට යනින් එනින් ගමන් ওই බීපු බෝතලේ ඕකට දාපන් ඕකටනේ ඕක තියලා තියෙන්නේ. ඒක පෙනිපෙනි එතන බිම දාලා ගියොත් මේ සිංහල මිනිස්සු ළඟ තියෙන ලංකාවේ මිනිස්සු ළඟ තියෙන මේ ගතියක් ඕක වෙන කාලඟවත් නැහැ. වෙන නැහැ. දැන් මම ප්‍රංශේ ඉන්නකොට දවසක් උදේට මං හැමදාම මිදුල ටිකක් අතු ගන්නවා පාරේ. පන්සල ඉස්සරහාම තියෙන ලොකු බෝතලයක් වගේ එකක් අදලා බෝතල් දාන්න වීදුරු. ඒවා සල්ලි. ඒවා ඒ රටේ ආයි සල්ලි කරනවා.
දැන් බලන්න මම දැකලා තියෙනවා සමහර රටවල අපි වතුර බෝතල් තියෙන්නේ. වතුර බෝතල් වල මූඩි තියෙන්නේ. මූඩි 1000ක් එකතු කරලා දුන්නම තෑග්ගක් දෙනවා. ඒ මූඩි වලින් එන සල්ලි වලින් කරන්නේ කොර වාට්ටුවකට ආදාන. ඔය ලෙඩ්ඩු ඉන්නේ බලන්න සල්ලි අතින් යන්නේ නැහැ නේ පින් කරන්නේ. වතුර බෝතලේ ගැලුවට මූඩිය දානවා අතට. මූඩිය දාන මොකක් හරි බාල්දියක් තියෙනවා. ඊට පස්සේ බීපු වතුර බෝතලේ මේ චප්ප කරලා මේ මොතනවා. මේම චප්ප කරනවා. එතකොට බෝතල් 100ක් දාන්න පුළුවන් එකට 10ක් දාන්න පුළුවන්. ඉඳ තියෙනවා. මේ මිනිස්සු කවදාද මේක එම නෙමෙයි දැන් ඒ ඉන්න පන්සලට එන සිංහලයෝ පවා බීලා බෝතල් එළිය දාලා යනවා. අර අතන අඩි 2යි තියෙන අරකට අරක ඇතුළට දැම්මම මොකද ඉවරයි. ඕවා දකිද්දි සමාටි කේන්ති යනවා. වැසිකිළියකට ගින් වතුර ටික ගාන්න නැතුව ආවම කේන්ති යන්නේ නැද කේන්ති යනවා. අන්න ඒ බඳු තැන්වලදී හිතන්න ඕනේ මට දැන් කේන්ති ගිහිල්ලා. ඕක තව වැඩි වුණාම ගහන්න හිතෙනවා. වෙවුලනවා. ගාපු පාරකට වැටිලා මැරුණොත් ඔන්න මිනි මරුවෙක් වෙනවා. ඔන්න සිතේ ඇති. දැන් මට තියෙන සදෝෂ දෝෂ සහිත සිතක්. කේන්තියෙන් එන. දැන් මට තියෙන වීතමෝග කේන්ති නෑ. කේන්ති නැති සිත මෛත්‍රී. මෛත්‍රී සාගත සිත ලස්සනයි. එයාව දැක්කම මිනිස්සු දන්නවා මෙයාද බොහොම සතුටින් ඉන්නේ යන්නේ. ඔයාද බොහොම සතුටින් අමුත්තක් තියෙන ඔයාගේ. ඔයාගේ මූණ ටිකක් අද ලස්සනයි කියන්නේ. ඔයාව දැක්කම අද වෙනසක් තියෙනවා බං කියනවා. ඔයාගේ මූණේ පොඩි එලියක් තියෙනවා. කේන්ති නෑ. ශාන්තියෙද්දි කාන්ති වෙනවලු. ශාන්තිය වෙද්දි එයාගේ මූණ කාන්තිමත් වෙනවා. පවුඩර් ගන්න ඕන නෑ. කේන්ති නැති සිත. ඊළඟ සිතට කිව්වා සමෝග කියන්නේ මෝඩ සිත්. ඔය මිත්‍යා දෘෂ්ටියේ මෙන්න සිත් තියෙන්නේ. ඔය ඊටපු ගමන් එනවා මෝඩ සිත්. මෝඩ වැඩ කරන්න හිතෙනවා. ඔය මේ දවස්වල කොරෝනා එක කරන තරම් කරන්නේ මෝඩ වැඩනේ. දැන් අවුරුදු දවසේ අපි කළේ ගොන් වැඩ නිකන් ජීවිතේ පළවෙනි සැරේ රෙද්දක් දැක්කා වගේ රෙදි ගන්න ගියේ. එළුවෙන් දිටි අපි. රෙදි දැකලා නැහැ වාගේ පොර කනවා. දැන් අලුත කසාද බැඳපු ජෝඩුවක් අලුත බැඳේ. මාස 8යි. ඒ කොල්ලට දැම්ම මෙපා වෙලා. ආවා. මූණේ නෑ අර කේන්තියෙන් ඇවිල්ලා තියෙන. අර ලස්සන නෑ. මම දැනගත්තා මූගේ දැන් සිත සදෝෂ සිත කේන්ති ගිහිල්ලා තියෙන්නේ. වීත මෝගන මේ වීත දෝෂ නෑ. මං ඇයිලාම. නේ ආඳුනි බලන්නකො මෙයා මේ රෙදි ගන්න යන් කියලා කෙල්ලෝ දෙන්නේ එයාගේ යාළුවෝ දෙන්නේ කුද්දාගෙන ගියා. උදේ 8ට ගෙදරින් ගියේ රෑ 9:00යි ගෙදර එනකොට. ගත්ත රෙද්දකුත් නෑලු. කොල්ලම කිව්වා. ගත්ත රෙද්දකුත් නෑ ආඳුනි. උදේ කීයක මාරක ගන්නවා මේක ගන්නවා බලනවා දානවා අර කෙල්ලෝ දෙන්න එක. උදේ කාලත් නෑ දවල් කාලත් නෑ රැට කාලත් නෑ. කාර් එක තියාගෙන ඉන්න බෑ පොලිසියෙන් පන්නනවා. ඒට මේට රවුම් ගාලා තෙලුත් ඉවරයි. මම ගත්තේ 250යි කලිසම් කොටන් දෙකක් අර පාරේ පේමන්ට් එකේ. ඒකයි මේ ඇඳන් ඉන්නේ. ඔන්න බලන්න. මෝඩ සිත්. ඔය විනෝදචාරිකා යන මෙච්චර ආණ්ඩුවෙන් කියනවා පොලිසි රාලාමිල බලන කොච්චර පවුද කියලා. කියන දෙයක් අහන්නේ නෑනේ. මේ මෝඩකම. දැන් ඔක්කොම යනවා නාන්න. දැන් ඔන්න හොර රාසින් වෑන් කාර් ඔක්කොම පුංචි ළමයි ගෑනු. පිරිමීන්ට වඩා අන්තයි ගෑනු. මේ පුංචි කිරිසප්පයෝ අරගෙන. රාලාමිල බයිනවා ඉවරයක් නෑ. අර පොඩි උන්වත් අරගෙන ගෑනු කලිසම් පිටින් වතුර බෑලා නාන්න ගිහිල්ලා. ඔන්න මෝඩකමේ ඇති. ගෙදර ඉඳලා වාඩි වෙලා ඉතිපිසෝවත් කියකී ඉන්නවනම් දැන් ඔක නාන්න ගියා කියලා ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. තෙල් ටික අපරාධේ කොරෝනා තිබුණා නම් එතන ඉන්න උන්ටත් බෝ වෙලා අපිත් බෝ කරගෙන ආයි කොහරි ගිහලා කන්ද කාඩු වල දාලා නායාස්සේ බටයක් ගාලා
ලේසි පහසු කරදරයක්ද මේ? එතකොට මේ මෝඩ සිතාවම අඳුන ගන්න ඕනේ. දැන් මට තියෙන මෝඩ සිතක්. ඒ කේන්දර බලලා කරන ඒවා. ඒ කේන්දරේම බලාගෙන ඉන්නේ සමහරු. දැන් මේ දවස් ලංකාවේ හරියට රවට්ටන්න පුළුවන් මිනිස්සුන්ව. මේ දවස්වල කිව්වොත් එහෙම මොකෙක් හරි ප්‍රසිද්ධ මිනිහෙක් ටීවී එකේ කොරෝනා පැයකින් සනීපයි තනකොළ කාපියව්. අම්මේ තනකොළ මිටි ගණන් කපාගෙන යනවා. ලේසි නෑ. තවත් මොකෙක් හරි කිව්වා නම් කොරෝනා වලට හොඳම බේ තමයි ගොම බීම. හොඳට ගොම දිය කරලා දෙයි බින්දු 3ක් දාලා ලුණු ටිකුත් දාලා කෝපේ උදේ ඉස්බඩ පිපියව. ඉස්බඩ බොන්න ඕන. කොරෝනා කොහෙන් ගියත් දන්නේ නැහැ. බොන්නේ නැද්ද? මොළෙම බොන්නේ අපි. දැන් උනාත් බලන්න පපුවට හොඳයි කියලා දෙන්න කොහොන මගුල කන්නේ නැද්ද කියලා. සීනි වලට හොඳයි කියලා දෙන්න ඕන දෙයක් කනවා සීනි වලට හොඳලා. දැන් මොන හොඳයි කියන්නේ මොකද? මුරුංගා. දැන් මුරුංගා ගස් ටික ඉවර වෙනවා ඔක්කොම ටික. දැන් ඕන්න ටීවී එකේ යනවා මුරුංගා කන්නලු. මුරුංගා කොළ අඹරලා කන්නලු. ඊට මුරුංගා පොතු. අපි යාලා තියෙන මුරුංගා පොතු අපි පොඩි කාලේ ගන්නේ අච්චාරුවට විතරයි. වෙන පොත්ත කන්න බෑනේ උයලා. දැන් කියන මුරුංගා පොතු කන්නලු. ඔන්න කිව්වොත් කොනේ මෝඩකම. බුදු ආමතුරු පෙන්නපු මේ සූත්‍රය කියන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ විසුද්ධිය. මානනි විසුද්ධි කියන මේ නිවනට යන්න තියෙන එකම පාර මේකයි. ඒකායනෝ අයං මග්ගෝ විසුද්ධිය. ඔන්න විසුද්ධි සංඛ්‍යාත මාර්ගය තමයි සතර සතිපට්ඨාන. මේ කරුණු අතරදිම කියනවා ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ. ඔන්න ඔය වචන තුන වැදගත්. ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කියලා කියන්නේ සිහි කල්පනාව. එක අරමුණක තියාගන්න එක. අපිට එහෙම නැහැ. දැන් බලන්න හැමදාම බුදුන් වඳිනවා. හැමදාම බුදුන් වඳිනවා. දැන් වැඩ වැඩි වුණාම ටිකක් පරක්කු වෙලා කොහොම හරි වඳින නිසා ගිහිල්ලා මල් වට්ටියෙම තියලා වඳිනවා. ඉතිවිසෝ භගවාරං සම්මා සම්බුද්ධ කටපාඩම්නේ ඔක්කොම කියනවා. නමුත් හිතේ ඕවා නැහැ. හිත රැට මොකද්ද බං උයන්නේ පාන් ගන්න ඕනේ, බනිස් ගන්න ඕනේ, ඉන්දියාප්ප ටිකක් අදාන්න ඕනේ, සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ. ඒට උදේ කැඳ දාන්න ඕනේ, මාත්‍යට කොළ කැඳ ඕනේ කිව්වා, පොඩි එකා ඉස්කෝලේ යන්න ඕනේ. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ස්වාක්කාතෝ භගවතා ඊට සීනි පෙති ඉවරයි යන්න ඕනේ, සීනි පෙති වෙන්න යන්න ඕනේ. කොරෝනා කොච්චර වැඩි වෙලාද දන්නේ නැහැ, නිවුස් යනවත් දන්නේ නැහැ. විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. නැද්ද එහෙම? ඔක්කොම කරන්නේ එහෙමයි. පාන්සලේ අපිත් එහෙමයි ඇත්ත කියනවා. ආතා කීයක ඉන්න ගමන් ගේට්ටුව දිහා බලනවා දාන බාස්කට් ගෙනියන්න එනවා කෝ ඇවිල්ලත් දන්නේ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අරුව ඇවිල්ලාද දාන බාස්කට් බලනවා දාන බාස්කට් දෙනවා. සක්කෝ උජූච සූජූච සෝචෝ චස්ස මුදුවන. අන්න ඒකයි මේ සූත්‍රවලම ලස්සනට කියලා දීලා තියෙන්නේ. එක තැනක පීඨව ගන්න අපි. පීඨවන්න. සති ප ဋ ාණ කියන එක තේනවා. ප ဋ ාණ සති කියන්නේ 100, ප ဋ ාණ කියන්නේ එතන මේම ඇලෙනවා, පීඨවනවා. අපි කියමු කන්දක් උඩ ඉඳලා බෝලයක් බිමට දැම්ම, රබර් බෝලයක්. රබර් බෝලේ නිකම්ම ඉන්නේ නැහැ නේ, මේ පැනලා වැටිලා නේ. බම්ප් වෙලා ජම්ප් වෙලා මේ ඇවිල්ලා කොතනක හරි ගිහලා බිත්තියකට වැදිලා ඒක නතර වෙනවා. ආයි උඩ පනින්නේ නැහැ. දැන් උඩ තට්ටුවේ පඩි පෙලෙන් දැම්ම බෝලේනේ. බෝලේ ඕම උඩට ගිහිල්ලා පෙරලිලා ජම්ප් ගාලා අරින් පැනලා මේන් පැනලා කොයි හරි ගිහලා නතර වෙනවනේ. ඒක හැමතිස්සෙම පැය 27 නට ඉන්නේ නැහනේ. කොයි හරි ගිහලා ඒක නතර වෙනවා. අන්න ඒක තමයි ප ဋ ාණ. එක තැනක ස්ථාපිත වුණා. ඇලුනා. ඒ වාගේ මේ සිත කයේ නැත්තම් වේදනාවේ නැත්තම් සිතේ නැත්තම් ධර්මයේ පීඨවීම. එතකොට සතිමා කියලා කියන්නේ 100. ආතාපි කියන්නේ වැදගත් වචනයක්. ආතාපි කියලා කියන්නේ මොකද්ද? වීරිය. වීරිය කරනවා කියන්නේ. ආතාපි කියන්නේ වීරිය. භාවනා කරන්න බුදුන් වහන්සේ මේකටම වීරියක් තියෙනවා. සිත බලන්නේ මේ වීරියක් තියෙනවා.
ඒ වීරිය කරන්න ඕනේ නරක දේ නැති කරගන්න, හොඳ දේ ඇති කරගන්න. වීරිය කිව්වේ ඒකට. වැඩිය පිටු 50 60ක් තිනෝ කියනවලා. ලේසි නෑ. සතර සම්‍යක් ප්‍රදාන කියන්නේ වීරියනේ. ඒවා කියන්න වෙලාව මදි. සම්පජානෝ කියලා කියන්නේ බුද්ධියෙන් බැලීම. විමස බැලීම. විමසලා බලන එක. බැලීම් දෙකක් තියෙනවා. නිකම් මේ ඇයට පේනව බලන්න පුළුවන්. දැන් මේ පන්සල පුරාම තියෙන බුදු ආමඳුගොල්ලන්ගේ රූප 5 ලක්ෂ ගාණක් නේ. 5 ලක්ෂ ගානද 50,000 ගානද කොච්චර ඇදුවා මේ බුද්ධ ජයන්තියේ. මේ පොඩි බුදු පිළිම තියෙන්නේ ඔක්කොම මේ බිත්ති වල ඔක්කොම තියෙන බුදු පිළිම. ඔක නිකම් බලන කෙනෙකුට ඔක පේනවා. ඕක විමසලා ළඟට ගිහිලා හොඳට බලනකොට පේනවා මේ ඔක්කොම එක එක බුදුවරු. සම්පජානු. ඔන්න බලන දෙකක්. විශේෂ දැක්ම. ඒකට කියනවා ප්‍රඥා. ඒකත් පාරමිතාවක්. එතකොට භාවනා ක්‍රම දෙකයි ලෝකේ තියෙන්නේ. මොකද්ද? සමත විදර්ශනා. සමතෙන් වෙන්නේ සිත එක අරමුණක තියාගන්න පුළුවන් වෙනවා. එච්චරයි. දුවන, පනින, නටන, දඟලන සිත. අර ධම්මපදේ කියන්නේ දූරංගමං. දැන් මෙතන ඉන්න මෑණියන්ට පුළුවන් ආයි බස් එක පැය දැමන් ඇව්වා කොච්චරලා ගියාද කියලා. පැය 5කට වැඩිය ගියා. බදුල්ලේ ඉඳලා එන්න. පැය 5කට වැඩිය ගියා කිව්වා. දැන් ඉන්නේ සම්බෝධියේ මේ පුටුවක් උඩ වාඩි වෙලා. පැය 5ක් ඕනේ නැහැ. දැන් යවට පුළුවන් සොරණතොටට ගාව සිට. පන්සල වටේ කෙත්තාරාමේ වටේ ගිහිල්ලා ඉන්නත් පුළුවන්. පන්සල වටේටම ගිහිල්ලා ඒ සොරණතොට අපේ දායිකාවෝ එimhe ටීවී බලනවත් දන්නේ නැහැ. දැන් අපේ බණ යන්නේ. සොරණතොට ආම්දුරු බලනවත් දන්නේ නැහැ පන්සලේ. මොන රවුමක් ගිහිල්ලා ඉන්න පුළුවන් සිත ගිහිල්ලා. දූරංගමං. ඒකචරන් තනියෙන් යන්නේ මාව මෙතන තියලා එයා යනවා. රවුම් ගන්න හරි කැමති සිත. අන්න ඒ දූරංගමන් දුර යන තනියෙන් යන සිත නතර කරගන්න පුළුවන් සමතෙන්. යන්න දෙන්නේ නැහැ. ඉබ්බ දැම්ම වගේ වළක්වන්න පුළුවන්. නමුත් විදර්ශනා කියන්නේ ඒක නෙමෙයි. විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දැක්ම නුවණින් බැලීම. නුවණින් බලන එක. ඒක ලේසි නෑ. ඇති සැටි දැක්ම. දැන් බලන්න අර ආම්දුරු දැක්ක. ඇටකටු ශරීරයේ තියෙන එකයි. අර ගෑණි ලස්සන දෙක ඇතද නෙමෙයි ආන්දරන්න පෙන්න ඇට සැකිල්ල. ඔන්න විශේෂ දැක්ම. විශේෂ දර්ශනය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් බලන. ඒක තමයි විදර්ශනා. මෙතන සම්පජානෝ කියලා කිව්වේ ඒකටයි. සම්පජානෝ කියලා කියන පදේ බොහොම අර්ථ තිබුණාට මෙතනින් කියවෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය හොඳට දකින්න ඇති. එතකොට අපේ සිතට මොන වාගේ සිතක් ආවත් ඒක ටික වෙලාවයි තියෙන්නේ. ඒ සිත නිරුද්ධ වෙද්දී තව සිතක් එනවා. රාගසිත නැති වෙනකොටම කේන්ති සිතක් ආවා. දැන් අර ගෑනු කෙනා එක්ක මුලින් ආවේ රාගසිතක්. ඒකනේ බස් එකෙන් එක් කරගෙන එනකන් තිබුණ රාගසිතක්. හෝටලේ කාමරේ අරගෙන කාමරේ ඇතුළට ගිහලා දොර වැව්වේ රාගසිතින්. ඒ සිත එක පාට වෙනස් වුණා. ද්වේෂසිතක් ආවා. ගත්තමන්නේ කැපුවා බෙල්ල. ඔන්න බලන්න. ඔය දෙකට මුල්ුනේ මෝඩකමනේ. ඉතුවේ නෑනේ මේක කරලා මං කොහමද පාරේ යන්නේ? මගේ දරුවන්ට වෙන්නේ මොකද්ද? මගේ නෝනට වෙන්නේ මොකද්ද? මගේ රස්සාවට වෙන්නේ මොකද්ද? ඕක ඉතුවේ නෑ උන මෝඩසිත. ඔන්න බලන්න. අන්තිමට තමනුත් වෙනසුණා. නමත් කැත කරගත්තා. පොලිස් දෙපාර්තමේන්තුවටත් මා නින්දාවක් කළා. මේක මිනිහෙක්ගේ ක්‍රියාව. ඕකයි කියන්නේ සතිමා විනය්‍ය ලෝකේ. සම්පජාන හොඳ සීකල්පනාවෙන් බැලුවා නම් ওই ටික වෙන්නේ නැහැ. සීකල්පනාවෙන් අද ඉන්න ළමයි බලන්නේ නැහැ. ආතාපි සම්පජානෝ වීරිය කරන්න කිව්වේ නරක දේවලින් මිදෙන්න.
ඔන්න භාවනාවකට ආසාව එනවා. ආයි කියනවා ටීවී බලන්න. නාට්‍ය බලලා භාවනා කරමු. ඒ වෙලාවේ නෑ නාට්‍ය නෙමෙයි වටින්නේ භාවනාවයි කියලා වීරිය කරනවා නම් ආතාපි. ඔන්න වීරිය මොකද අපි මැරෙන්නයි ඉපදෙලා තියෙන්නේ. මෙතන කිව්වේ මොකද චිත්තේ. ඒ කියන්නේ සිත බලලා. නැත්නම් බුදුහාම තිබුණානේ චිත්තානුපස්සී විහෙරති කියන්නේ නෑ. චිත්තේ චිත්තානුපස්සී. සිත අනුව බල බලා භාවනා කරන්න. වැදගත් කොටයි පෙන්නලා තියෙන්නේ. සිත අනුව බලලා දැන් මට තියෙන සිත රාග සිතක්ද ද්වේෂ සිතක්ද මෝඩ සිතක්ද ඔය තුනයි ප්‍රධාන. තව කරුණු 13ක් තියෙනවා. ඒවා රූපාවචර අරූපාවචර ඒවා මාර්ගත සිත් විමුක්ත සිත් නිවන් දැකපු සිත් නිවනට ඇලිච්ච සිත් ඒවා විග්‍රහ කරන්න ගියොත් ඉතින් බොහොම අමාරු වැටෙනවා. අර රේරුකාණී මානායක ආඳුරන්ගේ නැත්තම් දෙවුන්දර නායක ආඳුරන්ගේ පොත් අරගෙන බලන්න ඕන. ආරංගල ශ්‍රීධම්ම නායක ආඳුරම ලියලා තියෙන සතිපට්ඨාන නාවුයනි අරිය ධම්මා ආඳුරු විශේෂයෙන් මෑත යුගයේ සතිපට්ඨාන ගැන බණ කියපු තරම් කිව්වේ ආඳුරු. අපෝතච්ච නාවුයනි ආඳුරු. බොහොම ලස්සනට විග්‍රහ කරනවා. ඒ පොත් ලැබුණම එක සැරයක් කියවලා බෑ දෙතුන් සැරේ කියවන්න ඕන. පළවෙනි විට කියෙව්වට වඩා අර්ථය වෙනස්ව දැනෙනවා දෙවෙනි සැරේ කියනකොට. දෙවෙනි සැරේ කියෙව්වට වඩා තුන්වෙනි සැරේ කියනකොට තවත් අලුත් වෙනවා කරුණු. ඔක තමයි ප්‍රඥාව. එතකොට ඔන්න සුතමේ ඥානං මුලින් හොඳට අහගෙන ඉන්න පුරුදු වෙන්න ඕන. අහගෙන හිටපු දේ තමයි සම්පජාන. මෙනෙහි කරන්න ඕනේ. ආගෙන ඉන්න එකට තමයි කියන්නේ සුතමේ පඤ්ඤා. ඒක නැවත නැවත තනියෙන් කල්පනා කරනකොට චින්තාමේ පඤ්ඤා සිතීම. චින්තාමේ පඤ්ඤා කියන්නේ නුවණක්. චින්තාමේ පඤ්ඤා තිබුණට වැඩක් නැහැ. ඒක වඩන්න නැත්නම් භාවනාමේ පඤ්ඤා. අද ගී පැවිදි දෙපාර්ශවයේම ඉන්නව මහල ගිරව් වගේ මේවා කියන අය. ගියොත් ඉන්නව හරියට. බුදුහාමේ මට මං ආගෙන මිනිහේ කියන කියවිල්ල උන්දට පාඩම් කරලා නියමට කියන සංයෝජන ධර්ම ඔක්කොම කියත හැකි. කතාව බණමයි. ඒ මොකද ආගෙන හිටියා චින්තාමේ පඤ්ඤා හොඳට සිතලා තියෙනවා. නමුත් වඩලා නැහැ. කරපන් කිව්වොත් කරන්න බෑ. නෝකයි අපිට වැරදිච්ච තැන. එලි වෙනකන් කියනවා සමහරු. එලි වෙනකන් කියත හැකි. ඒ තරම් දැන් දැනුමත් වෙන තරුණ පිරිමි ළමයි ඉන්නවා. දැන් මාව බලන්න එක්කෙනෙක් ඇවිදින් මට කියනවා මේ ඕම මේ ඉඳලා වැඩක් නැහැ. මම කෝ එහෙනම් ඉක්මනට ඈතර වෙන්න ඕනලු. මම කෝ මොකද? මං නම් ඊයේ පෙරේද මෙතර උණා ඊයේ පෙරේද නිවන් දැකලා. මං ඉතින් සාදු සාදු නිවන් දැකපේක උඩ බනින්න හොඳ නැහැ. අනේ බෝ මොදයි දැන් ඉතින් ඌට කරන්න දෙපු ඌ ඈතර වෙලානේ. මං කෝ එහෙනම් ගිහලා හොඳට බුදිය ගන්න කිව්වා පුරවගෙන. යන්න කිව්වා. කතා කරන්න බෑ. ඇයි ඒගොල්ලෝ ඈතර වෙලා? අන්ධ මන්ද වෙනවා පිස්සු ඇදෙනවා. මේවා ගොඩාක් වීලුවට නැත්තම් මේ සමහර විට ආශාවට කියලා මේක කරන්නේ නැතුව අනුන්ටම කිය ඉඳලා අන්තිමට පිස්සු ඇදිච්ච තැන තියෙනවා. ඔය සර්පයට උපමා කරන්නේ ඒකයි මේ සතිපට්ඨානෙම. විෂගෝර සර්පයේ ගේ ඇතුළට ආවම පඬිතුකමට කියලා වලිගින් ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඌ මේම ඇඹරිලා ගායි මැරිලා වැටෙන වන් ෂොට්. සර්පියා වල්ලන්න ඕනේ බෙල්ලෙන්. බෙල්ලෙන් මේම අල්ලගෙන ඕනනම් දෙපාරක් විතර වැනුවා නම් ඌ ඉවරයි ඌ කන්නේ නැහැ. සර්පියා අල්ලන්නේ එයිමයි. බුද්ධාගම අල්ලන්න ඕනේ බුද්ධියෙන්. රූපෙන් නෙමෙයි. කියන්නේ ලස්සන කෙනෙක්. හොඳ කටහඬකින් කිව්වේ. මා උගතෙක් උපාදි පිට උපාදි බලපංකෝ S2වත් පිය වෙන්නේ නැතුව එළි වෙනකන් කියනවා. එහෙම නෙමෙයි. මේක තේරුම් ගන්න ඕන. කොහොමද තේරුම් ගන්න ඕන? තම නැන පමණින් හොඳට වාඩි වෙලා වඩන්න ඕන. ආසේවිතාය භාවිතාය බෞලී කතාය.
ආශ්‍රය කරන්න ඕන කියන්නේ මේවා කියවන්න ඕන බලන්න ඕනවට සම්බන්ධ වෙච්ච පොත්පත්. දැන් මේ විනාඩි 40ක විතර බණ මේක විනාඩි 40කින් විග්‍රහ කරන්න බෑ. කීව යුතු කරුණු තව ගොඩ තියෙනවා. මේ මම කෙටියෙන් කියලා දුන්නේ මොකද දුන්නු මාතෘකාව. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. තමන්ගේ සිත නිතර බලබලා ජීවත් වෙන්න ඕන. කරන්න බෑ. ඒකට හොඳ පුරුද්දක් තියෙනවා. මේ සිත බලබලම ඉන්න පුළුවන් මිනිහෙකුට. ඒක කරන්න නම් හොඳ පුරුද්දක්. දැන් ඉඳලා පුරුදු වුණාම අපිට කවදාරි භවයකදී ඕක හොඳට පුරුද්දට ගියොත් හරිම ලේසි නිවන් දකින්න. හැම කටයුත්තකම ඔය සතිපට්ඨාන තුන වැසිකිලි කරන්නේ කොහොමද? කැසිකිලි කරන්නේ කොහොමද? සරමාදින්නේ කොහොමද? බට්ටික කන්නේ කොහොමද? නිදාගන්නේ කොහොමද? ඉටන් ඉන්නේ කොහොමද? වාඩි වෙන්නේ කොහොමද? ඔය සතිපට්ඨානේ තියෙන්නේ. ඔයා නිවන් දකින්න ඕනේවද? ඕනා. නිවන් දකින්න ඕන නිසා තමයි සතිපට්ඨානේ ඔක්කොම කියලා තියෙන්නේ. කන්නේ කොහොමද? හැම තැනකම ඒ අරමුණේ ඉන්න ඕන. සතිමා විනය ලෝකේ කිව්වේ ඒකයි සතිය. ඒකනේ මම දැක්කනේ මා ලොකු නිලධාරි මාත්‍යේ කමිෂ කන පිට ඇඳන් යනවා. කොහොම කලබලයකට අඳින්න නැද්ද? මම හිතන්නේ මේ මිනිහට එදා කන්නඩියවත් බලන්න බැරුව ඇති. කමිෂේ කන පිට. පස්සේ කාර් එක ඇතුළට ගිහලා ගලවලා ඇඳගත්තා. කාර් එක ඇතුළට ගිහලා ඇඳගත්තා. ඇයි ඒ කලබල? සිත එක අරමුණක තියාගන්න බැරුණාම වෙනදී. ඒමනම් දැන් කල්පනා කරන්න නාවලගම බදුල්ල කෙත්තාරාමාධිපතිනිය ගෞරවනීය අපේ සොරනාතොට ධම්මදින්නා මේනින් වහන්සේ බොහොම කල් වේලා ඇතුවයි මේ බණට අපිට ආරාධනා කරලේ. බණ කියන්න පුළුවන් වාතාවරණයක් රටේ නැහැ. ඉල්ලීම කරන්නේත් ඒකයි ආගමික වැඩත් නතර කරන්න ආගමික තැන්වලින් පොකුරු ඇදුනොත්. නමුත් කලින් බාරගත් ඒවා මග අරින්නත් බෑ. දැන් ඊයේ පෙරේද හැමදාම ගෙවල් වල බණ. එක ගෙදරක බණ නතර කළා පොලිසියෙන්. ඇයි මිනිසුන්ට කිව්වට තේරෙන්නේ නැහැ බුපේ සිස්ටම් කියනවා ඇමරිකාටම එන්න කියනවා එනෝන් වාඩි වෙලා බණ අහන්නේ නැහැ පාර දිගේ ගංජා ගගා ඉන්න මා පාරවල් දිගේ. ආලපාල වෙන ආගම්කාරු පොලිසියට කිව්වම ඔක්කොම අල්ලන් යනවා. මේ දවස්වල ඒමත් තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් බෞද්ධ නාලිකාව නම් බොහොම අපි ඒවා හොඳට සැලසුම් කරලා ඔය විස බීජාරණය කරලා ඒ ඔක්කොම කටයුතු මෙතන හොඳට කෙරෙනවා. ඒවා අපේ වර්තමාන විහාරාධිපතින් වහන්සේ අපේ මේ කාර්ය මණ්ඩලයේ තරුණ ළමයි ඒගොල්ලෝ ඒ පිළිබඳ මේ පොලිස් දෙපාර්තමේන්තුවේ උදවිය ඒගොල්ලෝ ඒ උණ බැලිලි ඒ ඔක්කොම කරනවා. ඒකයි බය නැතුව අපිත් එන්නේ. ඒ නිසා අද කල්පනා කරන්න අපේ ධම්මදින්නා සොරණතොට මෑණියෝ පැවිදි ජීවිතයට වසර 10ක් සම්පූර්ණ වීමත් මියගිය පුංචි බණ්ඩේ පියාණන් සහ මියගිය ආර්.එම්. සුදුමැණිකේ මෑණියන් ඇතුළු පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙන ගමන් පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාගේ නමින් මියගිය අයට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතුමිය බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්. මේ සිවුර දාගන්න බොහොම කැමැත්තක් තිබුණා කලක ඉඳලා. ඒ සඳහා සුදුසු තැන තෝරගත්තා සිවුරු පොරවගත්ත දා ඉඳලා. වේවන්නියම්මි අජ්ජූපගතෝති. මම සිවුරු දාගත්ත කෙනෙක් කියන සිතවිල්ලෙන් පරපටි බද්දා මේ ජීවිකාති මම අනුන්ගෙන් ජීවත් වෙන්නේ කියන සිතවිල්ලෙන් ලැජ්ජ බය ඇතුව කටයුතු කරන මෙහිණින් වහන්සේ නමක්. බදුළු පළාතේ සංඝ රත්නයටත් බොහොම ගෞරවයක්. අද අපේ නායකාන්ලා කවුරුත් වැඩියේ නෑ මේ රටේ තත්ත්වය අසනීප. නැත්තම් ආම්දුගොල්ලොත් ගොඩාක් වඩිනවා මේකට. ඉතින් මේ මෑණියන්ගේ සියලු ප්‍රාර්ථනා සඵල වේවා සාර්ථක වේවා. මගේ ගුරු මෑණියන් වහන්සේ වන කන්දේ ආරාමේ කන්දේ ආරාවේ ධම්මදීරා මේනියන් වහන්සේ ඇතුළු
සියලුම මේනින් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න නිදුක් නිරෝගී සුව පතන්න ඉක්මන් භවයකදී නිවන් දකින්න ලැබේවා කියලයි අපේ ධම්මදින්නා මේනින් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් කල්පනා කරගන්න එතුමියගේ හිතේ තියෙන පැතුම් සියල්ලක්ම සාර්ථක වේවා සඵල වේවා. සහභාගී වෙච්ච ඔබ අපටත් මේ සතර සතිපට්ඨාන චිත්තේ චිත්තානුපස්සී සිත බල බල රාග සිතද ද්වේෂ සිතද මෝඩ සිතද ඒවා මගේ නෙවෙයි. ඒවත් ඇති වුණා පැවතුණා නැති වුණා අනිත්‍යයි. මෙන්න මේ සිත අරගෙන හොඳ සිතවිල්ලකින් කටයුතු කළොත් පිරිසිදු චේතනා ගෙන දෙයි වාසනා. චේතනා පිරිසිදු නම් ඔන්න වාසනාව වෙනවා. එහෙමනම් මේ කොරෝනා වසංගතයේ ලෝකේ දුරු වේවා. අපේ මෙහෙණින් වහන්සේ ප්‍රදාන ඔබ අප සැමටත් යහපතක්ම වේවා. අවසන උතුම් නිවන් සුවයත් ලැබේවා කියලා සාදු කියනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. අනන්ත බුදු ගුණ බලයෙන් මුළු ලෝකෙම සුවපත් වේවා. සැමටම සිත සාන්තිය සැනසෙල්ලම උදා වේවා කියලා සාදු කියන්නේ. සැමට තෙරුවන් සරණයි.